අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අයිබෝන් සුබ දවසක් තුලින් අදත් අපි සූදානම් වෙනවා සතියන්ත ජාතික පුවත්පත්වල වාර්තා වන තොරතුරු මොනවද කියලා විමසා බලන්නට. වෙනදා වගේම අද විවේකී ඉරිදා දවස. අද බොහෝ දිනෙක නිවෙස් වල රැඳිලා ඉන්නේ. ඉතින් අපි සූදානම් වෙනවා අද ජාතික පුවත්පත් සියල්ලගේම මොනවද තොරතුරු විදිහට වාර්තා කරන්න කියන කාරණේ පිළිබඳව සවිස්තරාත්මකව කතා බහ කරන්න. අද ඉඳලා ගත්තාම හරියටම මහමැතිවරණයට පාර්ලිමේන්තු මහමැතිවරණයට දවස් 10ක් තියෙනවා. දවස් 10කින් පාර්ලිමේන්තු මහමැතිවරණය පැවැත්වීමට නියමිතයි. ප්‍රචාරක කටයුතු තව දවස් 7කින් අවසන් කරන්නට අපේක්ෂකයින්ට සිදු වෙනවා. ඒ නිසා මැතිවරණ උණුසුම ටිකක් වැඩි කාලවකවානුවක් බවට පත් වෙලා තියෙනවා. මැතිවරණය ගැන තොරතුරු තියෙනවා. ඒ වගේම මේ පාතාල මර්ධනය, ඒ වගේම මද්ද්‍රව්‍ය මර්ධනය මේ ආදී ක්‍රියා පිළිබඳවත් විශේෂ තොරතුරු ගණනාවක්ම අද ජාතික පුවත්පත්වල වාර්තා කරලා තියෙන බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ. අපි මුලින්ම යමු සිළුමිණ පුවත්පතට. සිළුමිණ පුවත්පතේ ප්‍රධාන තොරතුර මැතිවරණය පිළිබඳව. ඡන්ද මධ්‍යස්ථාන මෙදා දෙගුණයක් කියලායි ප්‍රධාන ශීර්ෂ පාඨයේ වාර්තා කරලා තියෙන්නේ. ඡන්දයේ දෙන ස්ථාන 12774ක් බවත් වාර්තා කරනවා. පාර්ලිමේන්තු මහමැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව පෙර වසරවලට සාපේක්ෂව දෙගුණ කර ඇතැයිද ඒ අනුව මෙවර මධ්‍යස්ථාන සංඛ්‍යාව 2820ක් දක්වා වැඩි කර ඇතැයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් රත්නායක මහතා ප්‍රකාශ කරලා තියෙනවා. එය පෙර මහමැතිවරණයේදී 1420ක් වූ බව පෙන්වා දුන් රත්නායක මහතා සෞඛ්‍ය ආරක්ෂිතව කඩනමින් ප්‍රතිඵල ලබා දීම උදෙසා මෙසේ මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි කළ බව පෙන්වා දී තිබෙනවා. ඡන්ද ගණන් කිරීමේ ප්‍රධාන පරිශ්‍ර සංඛ්‍යාව 71ක් බවත් ඒ පරිශ්‍රයන්හි සමස්ත ගණන් කිරීමේ මධ්‍යස්ථාන ගණන් කිරීමේ ශාලා 2820ක් බවත් එක් ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට ඡන්ද 5000ත් 6000ක් ප්‍රමාණයක් ලැබෙන පරිදි ක්‍රමවේදයක් සකස් කර ඇති බවද මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කරලා තියෙනවා. ඒ යටතේ තැපැල් ඡන්ද ගණන් කිරීම සඳහා මධ්‍යස්ථාන 453ක් හා සාමාන්‍ය ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 2367ක් ස්ථාපනය කරලා තියෙනවා. කොහොම වුණත් මෙවර මහමැතිවරණයේ ලියාපදිංචි ඡන්දදායකයන් 1,62,63,885ක් සිටින අතර ඔවුන් ඡන්ද මධ්‍යස්ථාන 12774කදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි. පිළිගත් දේශපාලන පක්ෂ වලින් නාම යෝජනා 3652ක්, ස්වාධීන කණ්ඩායම් වලින් නාම යෝජනා 3800ක් ලැබිලා තියෙනවා. පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් 225 දෙනෙක් තෝරා ගැනීම සඳහා. ඒ විදිහට තමයි මෙවර මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම මැතිවරණ පැවැත්වෙන ආකාරය පිළිබඳව සිළුමිණ පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. මැතිවරණ නීති කඩ කිරීම ගැන පැමිණිලි 1469කුත් ලැබිලා තියෙනවා. ඒ ගැන සිළුමිණේ මුල් පිටුවේම තොරතුරු වාර්තා කරනවා. අපේක්ෂකයින් 201ක් සෞඛ්‍ය නීති කඩ කරලා කියලායි වාර්තා කරන්නේ. මහ මැතිවරණයට සම්බන්ධ වූ මැතිවරණ නීති හා අනෙකුත් නීති උල්ලංඝනය කිරීම 1469ක් පසුගිය සිකුරාදා වන විට වාර්තා වී ඇතැයි ෆෙඩරල් සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කරන ප්‍රකාශයක් අද මේ විදිහට තොරතුරු වාර්තා කරලා තියෙනවා. මැතිවරණ නීති කඩ කිරීම මැතිවරණයේ පැවැත්වෙන ආකාරයේ වෙද්දී මැතිවරණ රැලි අද මොන ප්‍රදේශවලද දේශපාලන පක්ෂවල නායකයින් සහභාගී වෙන මැතිවරණ රැලි පැවැත්වෙන්නේ කියන කාරණය පිළිබඳවත් සිළුමිණ මුල්පුටුවේ තොරතුරු වාර්තා කරලා තියෙනවා. ජනපති කුරුණෑගල අගමැති නුවරඑළියේ රනිල් සජිත් අනුර කොළඹදී අමතති කියලායි තොරතුරු වාර්තා කරන්නේ. මහා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ලබන මාස 2 වෙනිදා අවසන් වන අතර මේ සතියේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන් ප්‍රධාන ජනහමු රැසකට සහභාගී වීම නියමිතයි කියලායි වාර්තා වෙන්නේ. මේ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සහ හෙට දෙදින කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහජන හමු 16කට සහභාගී වනු ඇති බවයි වාර්තා වෙන්නේ. ඒ වගේම අගමැති මහින්ද රාජපක්ෂ මහතා නුවරඑළියේ හා හෙට කුරුණෑගල ජනහමු 12කට සහභාගී වෙනවා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද හා හෙට දෙදින කොළඹ කැස්බෑව අවිස්සාවේල්ල ප්‍රදේශවල ජනහමු වලට සහභාගී වෙනවා. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද හා හෙට දෙදින කොළඹ ජනහමු රැසකට සහභාගී වීම නිමිතයි කියලායි අද සිළුමිණ පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. ඉන් අනතුරු අපි තවත් තොරතුරු කොට යන්න සූදානම් වෙනවා. ඒ තමයි මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ තොරතුරු කරුණු එළියට එනවා. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේදී සමහර කරුණු පිළිබඳව ඉතාමත්ම වැඩි අවධානයක් යොමු වෙන බවක් පෙනෙන්නට තියෙනවා. ප්‍රහාරයට පෙර වරෙන්තු තිබියදීත් අත්අඩංගුවට ගැනීම CID මගහැරලා කියලා ශීර්ෂ පාඨයත් එක්කයි වාර්තා කරන්නේ. සහරන් සමග ඉතා සමීප සබඳතා පවත්වන ලද පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදියෙකු ආමි මොහිදින් නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
සමග රහස් සබන්තාවක් පවත්වාගෙන ගොස් ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන පවත්වන කොමිසම හමුවේ හෙළි වී තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. රාජ්‍ය බුද්ධ්‍යංශය මගින් සොයාගත් තොරතුරු වලට අනුව පාස්කු ප්‍රහාරයට පෙර ආමි මොහිදින් නැමැත්තා අත්අඩංගුවට ගන්නයි වරෙන්ති නිකුත් කර තිබුණද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එය මගහැර ඇති බව මේ වන විට හෙළි වී තියෙනවා කියලයි තොරතුරු වාර්තා කරන්නේ. මේ ගැන තවත් තොරතුරු බොහොමයක් අපිට ඉදිරි දිනවලදී දැනගන්නට හැකියාව ලැබේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රාජ්‍ය සේවකයන් විශ්‍රාමිකයන් ලක්ෂ 20කට ලොකු වාසියක් ලැබෙන තොරතුරුකුත් වාර්තා කරනවා. මෙරට සියලු රාජ්‍ය සේවකයන් හා විශ්‍රාමිකයන් ලක්ෂ 20කට සහන රැසක් ලබා දීම පිණිස රජයේ සියලුම කටයුතු සකස් කර ඇතැයි තොරතුරු සංනිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන නවෝත්පාදන අමාත්‍ය හා කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුරු ගුණවර්ධන මහතා සඳහන් කරනවා කියලාද තොරතුරු වාර්තා කරනවා. මෙම සහන් නිසා රාජ්‍ය සේවකයන් හා විශ්‍රාමිකයන් ලක්ෂ 20කට පමණ සෙත සැලසෙනවා කියලායි සඳහන් කරන්නේ. වැටුප් විෂමතා ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා. ඒ වගේම ඒ සමග මෙරට සියලුම විශ්‍රාමිකයන්ට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ලබා දීමට අදාළ කැබිනට් පත්‍රිකාවද කැබිනට් මණ්ඩලය අනුමත කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුරු ගුණවර්ධන මහතා සඳහන් කළ බව අද සිළුමින මුල් පිටුවේමයි තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම තවත් තොරතුරු කිහිපයකට අපි යන්නට බලාපොරොත්තු වෙනවා. පසුගිය දවස්වල ටිකක් කතාබහට ලක් වුණු කුරුණෑගල නගරයේ ඓතිහාසික ගොඩනැගිල්ලක් කඩා දැමීම සම්බන්ධ තොරතුරු පිළිබඳව කුරුණෑගල රාජ්‍ය සභා මණ්ඩපය ගැන අවුල ලිහෙන හැටි කියලයි තොරතුරු මේ විදිහට වාර්තා කරන්නේ. ඒ සම්බන්ධයෙන් මේ ගොඩනැගිල්ලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා විශේෂ කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ වාර්තාවක් පංචපුද්ගල විද්වත් කමිටුව බාර දෙන ආකාරය තමයි ඡායාරූප කිහිපයක් එක වාර්තා කරලා තියෙන්නේ. ගොඩනැගිල්ලේ මේ කමිටුවේ නිර්දේශ තියෙනවා කිහිපයක්. පළමුවෙන්ම පැරණි ගොඩනැගිල්ල කඩිනමින් සංරක්ෂණය කිරීම, දෙවැන්න ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම, තෙවැනි යෝජනාව මෙම ස්ථානයේ පුළුල් කිරීමේ සැලැස්ම සංශෝධනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට යෝජනා කිරීම වන අතර හතරවැන්න මේ විනාශයට වගකිය යුත්තන්ට නීතිමය පියවර ගැනීම, විනාශයට වගකිය යුතු ආයතන හෝ පුද්ගලයන් මගින් සංරක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම පස්වෙනි යෝජනාව කියලා මේ විවිධ යෝජනා මේ සම්බන්ධයෙන් නිලලා තියෙනවා. කොහොමුණත් මේ බුවනේක රාජ්‍ය සභා මණ්ඩපය කියලා තමයි මේක ගැන කතාබහට ලක් වෙන දේශපාලන වේදිකාව වගේම මාධ්‍යයේදී. නමුත් මේක ඉංග්‍රීසි පාලන සමයේදී ඉදි කරන ලද ගොඩනැගිල්ලක් බවත් පුරාවිද්‍යා වටිනාකමක් පවතින බවත් මේ බුවනේක රාජ්‍ය සභා මණ්ඩපයේ නොවන බවටත් මේ වන විට කතිකාවතක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව තවත් තොරතුරු අපට ඉදිරියේදී දැනගන්නට හැකියාව ලැබේ. ඒ වගේම පුරාවස්තු විනාශය පිළිබඳව විවිධ තොරතුරු අද දවසේදී වාර්තා කරනවා පුවත්පත් බොහොමයකම. සිළුමිණ පුවත්පතේ ඇතුල් පිටුවකින් තෝරාගත්තා යහපාලන සමයේ පුරාවස්තු වෙනසුවේ මෙහෙමයි කියලා දීර්ඝ ලිපියක් සටහන් වෙනවා. පසුගිය කාලයේදී පුරාවස්තු වලට හානි සිදුවීම පිළිබඳව මුහුදු මහ විහාරයේ මායිමේ තිබූ බුදු පිළිම ගලවා දමා තිබූ ආකාරයේ ඡායාරූපවල සටහන් වෙනවා. මඩකලපුවේ චෙන්කලඩි ප්‍රදේශයේ තිබූ අනුරපුර යුගයේ ලොකුම චෛත්‍යය 2017-19 වකුගඩුවේ විනාශ කර මිරිස් වගා කර තිබූ ආකාරය. ඒ වගේම තවත් තොරතුරු තියෙනවා. මුහුදු මහ විහාරයේ දීඝවාපිය දෙවනගල කූරගල පුරාවස්තු වනසනතුරු බලන් සිටියා. ඒ වගේම හාමුදුරුවරු 48ක් රිමාන්ඩ්, පුරාවස්තු රකින්න ගිය අධ්‍යක්ෂ ජෙනරාල්ට ඩිමෝෂන් එකක් ලබා දෙන්නත් පසුගිය පාලන සමයේදී කටයුතු කළා. මේ පිළිබඳව සවිස්තරාත්මකව පුරාවස්තු විනාශයන් පිළිබඳව අද පුවත්පත්වල තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඒ වගේම අපි යන්නට සූදානම් වෙනවා දැන් මව්බිම් පුවත්පතට. මව්බිම් පුවත්පතේ ප්‍රධාන පුවත විදිහට අපි අද තෝරාගත්තේ පාතාල නායකයන්ගේ තොරතුරු ඇතුළත් නඩු පොත් 50ක් ග්‍රෑන්ඩ් පාස් පොලිසියෙන් අතුරුදන් කියන තොරතුර. තවත් පොත් 20ක පිටු ගලවලා කියලයි මේ විදිහට වාර්තා කරන්නේ. ඉතින් ප්‍රබල පාතාල නායකයන් වන ආමි සම්පත් හෙවත් සම්පත් චාමර ඇතුළු වසර 20කට අධික කාලයක් තිස්සේ ග්‍රෑන්ඩ් පාස් පොලිසියේ තිබූ සුවිශේෂී අපරාධ හා මද්ද්‍රව්‍ය ජාවාරමට අදාළ සටහන් ඇතුළත් 50කට අධික පොත් ප්‍රමාණයක් අස්ථානගත වීමේ සිද්ධියක් පිළිබඳ පොලිස් මූලස්ථානයේ පුළුල් විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා කියලා අද මේ විදිහට තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. පාතාල මර්ධනය පිළිබඳව ටිකක් වැඩිපුර කතා බහට ලක් වෙන නිසා තමයි අපි මේ තොරතුරු තෝරාගත්තේ. ඉන් අනතුරුව යහපාලන ආණ්ඩුවේ මෛත්‍රීටත් ඉහළින් සිටි ලොක්කො 5ක් ගැන හෙළිදරව්වක් කියලා තොරතුරක් වාර්තා කරනවා හිටපු ජනාධිපතිවරයාගේ ඡායාරූපයක් සමග. ඒ පිළිබඳව අවධානය යොමු කළොත් අපි බලමු ඒ පිළිබඳව මොනවද සඳහන් වෙන්නේ කියලා. යහපාලන ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉහළින් සිටියේ නීති විරෝධී කණ්ඩායමක් සිදු කරන ලද
දේශපාලන බලපෑම් පිළිබඳව සුවිශේෂ හෙළිදරව්වක් ලබන සතියේදී දේශපාලන පරිගැනීම් ගැන සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසමේදී හෙළිදරව් කරන බව එම ආණ්ඩුවේ හිටපු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරලා තියෙනවා. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයේගත් මෙම කණ්ඩායමට රවී කරුණානායක මංගල සමරවීර පාර්ලි චාම්පික රණවක රාජිත සේනාරත්න අන්න කුමාර දිසානායක යන මහතුරුන් ඇතුළු පිරිසක් ඇතුළත් බවයි හිටපු අමාත්‍යවරයා කරුණු අනාවරණය කරලා තියෙන්නේ. ඊට අනතුරුව තවත් තොරතුරක් තියෙනවා. මේකත් මේ දීර්ඝ කාලයක් තිස්සේ පැන නැගුණු ගැටලුවක්. මාධ්‍ය වලින් වාර්තා වුණා මේ ගැන තොරතුරු උද්ඝෝෂණ ඉල්ලීම් තිබුණා. අගමැති නියමෙන් ETI ද ෆිනෑන්ස් වන්දි ඊයේ සිට ගෙවීම සඳහා කටයුතු කරලා තියෙනවා. මේකත් ප්‍රධාන මාතෘකාවක් බවට පත් වුණා. බොහෝ දෙනෙකුගේ ඉල්ලීමක් බවට පත් වුණා. ඉතින් ඒ අනුව අගමැති නියමෙන් ETI සහ ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට වන්දි ගෙවීම ඊයේ සිට ආරම්භ වෙලා තියෙනවා. පුරාවිද්‍යා කටයුතු පිළිබඳව අපි තොරතුරු කිහිපයක් වාර්තා කළා. මව්බිමත් වාර්තා කරනවා. පුරාවිද්‍යා පනත සංශෝධනයට පියවරගෙන තිබෙනවා. ජනාධිපතිතුමාගේ අවධානය යොමු වෙලා තියෙනවා. පුරාවිද්‍යා ආඥා පනත යටත් විජිත් සමයේ තමයි මේ පනත ඉදිරිපත් කළා තියෙන්නේ. කොහොමුණත් වසර 20කට වැඩි කාලයක් තිස්සේ මේ පනත සංශෝධනය පිළිබඳ විවිධ කතාබහ ඇති වෙලා තියෙනවා. නමුත් මේ වන විට තීරණය කළා තියෙනවා පුරාවිද්‍යා පනත සංශෝධනය කිරීම පිළිබඳව අලුත් පාර්ලිමේන්තුවේදී ඒක මහා සංඝරත්නයේ පූර්ණ අනුදැනුම ඇතිව සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි සංඝ සම්මේලනයක් පසුගියදා පැවැත්වුණා ජනාධිපති ලේකම් කාර්යාලයේදී. එහිදී තීරණය කළ බව පසුගිය දිනවල වාර්තා වුණේ. ඉන් අනතුරුව තවත් තොරතුරු කිහිපයකට අපි යන්නට සූදානම් වෙනවා. ඒ තමයි රටේ සියලු ව්‍යාපාර කඩා වැටලා කියලා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කරන ප්‍රකාශය මේ කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක කොහොමත් රටේ ව්‍යාපාර සියලු අංශ කඩා වැටීමකට ලක් වෙලා තියෙනවා. කොහොමුණත් රටේ ව්‍යාපාර කඩා වැටලා කියලායි ඔහු සඳහන් කරන්නේ. ආණ්ඩුව සැරසෙන්නේ අත්නොමතික පාලනයකට කියලා ජාතික ජනබලවේගයේ නායක අන්න කුමාර දිසානායක මහතා කරන ප්‍රකාශයකුත් අද මව්බිම මුල් පිටුවේම වාර්තා කරලා තියෙනවා. ආණ්ඩුව සැරසෙන්නේ අත්නොමතික පාලනයකට කියන කාරණේ. ඒ වගේම රිෂාඩ් බදූදීන් හිටපු අමාත්‍යවරයා CIDට කැඳවීම පිළිබඳව මැතිවරණ කොමිසම සහ පොලිසිය අතර යම් යම් මතවාදයක් ඇති වුණා. ලියුම් හුවමාරුවක් ඇති වුණා. කොහොමුණත් රිෂාඩ් සඳුදා උදේ 9ට රවි 9:30ට CIDට කැඳවයි කියලයි තොරතුරු මේ විදිහට වාර්තා කරන්නේ. මොවුන් CIDට කැඳවීම ඡන්දය පහුවනතුරු සිදු කරන්න එපා කියලා පොලිස් දෙපාර්තමේන්තුවට වැඩ බලන පොලිස්පතිවරයාට මැතිවරණ කොමිසම දන්වා තිබුණා. නමුත් පොලිස්පතිවරයා සහ පොලිස් දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිසමට ඒ පිළිබඳව වෙනත් ආකාරයක ලිපියක් යොමු කරලා තිබුණා. කොහොමුණත් ලබන සඳුදා රිෂාඩ් බදූදීන් හිටපු අමාත්‍යවරයා රවි කරුණානායක හිටපු අමාත්‍යවරයා ලබන සඳුදා උදේ 9:30ට CIDට කැඳවීමට මේ වෙනකොට තීරණය කරලා තියෙනවා. ඒ පිළිබඳව මව්බිම තොරතුරු වාර්තා කරද්දී අපි දිවයින ඉරිදා සංග්‍රහයටයි යන්නේ. දිවයින ඉරිදා සංග්‍රහය තොරතුරක් වාර්තා කරනවා රජයේ සියලු පාසැල්වල 11, 12 සහ 13 ශ්‍රේණි හෙට යලි ආරම්භය කියන තොරතුර. හෙට දිනේදී නැවතත් මේ පාසැල්වල 27 වෙනිදා 11, 12, 13 ශ්‍රේණි සිසු දරුවන් සඳහා නැවත විවෘත කිරීමට කටයුතු ද ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා. ඒ අනුව 11, 12 සහ 13 ශ්‍රේණි සඳහා පෙරවරු 7:30 සිට පස්වරු 3:30 තෙක් පාසල් පැවැත්වෙනවා. සෙසු ශ්‍රේණි සඳහා අගෝස්තු මාස 10 වෙනිදා සිට පාසල් ආරම්භ කිරීමට නියමිතයි කියලායි අද තොරතුරු වාර්තා කරන්නේ. සිසුන් පාසල් වෙත ගෙන්වා ගැනීමේදී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දී ඇති විශේෂ උපදෙස් වලට අනුකූලව පාසල් පවත්වාගෙන යා යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලු පාසල් වලට දන්වා තියෙනවා කියලායි තොරතුරු වාර්තා කරන්නේ. ඒ වගේම දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන පුවත කුඩු පාතාලයට සම්බන්ධ නීතිඥයන්ගේ නම් හෙළිවෙයි කියන කාරණේ. දරුණු පාතාල අපරාධ සහ මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස බන්ධනාගාර ගත වී සිටින ප්‍රබල සිරකරුවන් සඳහා වෙන් කර ඇති බූස බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් බැලීම සඳහා පැමිණ නීතිඥ පිරිසක් ඔවුන් සමග සිය වෘත්තීය සම්බන්ධතාවට එහා ගිය සම්බන්ධයක් පවත්වන බව සැකයක් මතුව තිබෙන බව වාර්තා වෙනවා. ඔවුන්ගේ නම්ද මේ වෙනකොට හෙළිදරව් වෙමින් තියෙනවා කියලායි තොරතුරු වාර්තා කරන්නේ. ඒ වගේම පාතාලේ අංගොඩ ලොක්කා වසදී මරා දැමුවාද ජීවතුන් අතරද මේ ගැනත් මාධ්‍යවල තොරතුරු වාර්තා වුණා. ඉන්දියාවේදී සිදු වුණු සිදුවීමක් පිළිබඳවයි මේ විදිහට වාර්තා වෙන්නේ. දැනට පාතාල ලෝකේ කටයුතු මෙහෙවන විදේශ රටක සිට මෙහෙවන අංගොඩ ලොක්කාට මොකද වුණේ කියන කාරණේ පිළිබඳව සවිස්තරාත්මකව තොරතුරු වාර්තා වෙනවා. ලොක්කෙකු වන්නට ගියත් ඉන්දියාවේදී සොක්කුකු වී ජීවත් වෙලා මරණය සිදු කළ අය කියන්නේ අනියම් බිරිඳ මේ විදිහට සවිස්තරාත්මකව
තොරතුරු වාර්තා කරලා තියෙනවා. අපි ඒ තොරතුරුෙන් පස්සේ තවත් තොරතුරු කියන්නට සූදානම්. ඔබ නැවතත් ආයුබෝවන් සුබ දවසක්. සමගින් අපි සතියන්ත ජාතික පුවත්පත්වල තොරතුරුයි උපුටා දක්වමින් සිටියේ. අද ඉරිදා ලංකාදීපයටයි අපි යන්නට සූදානම් වෙන්නේ. දැන් මැතිවරණයේ පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් නීති රීති ඇතුළත් ගැසට් නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ වන විට නිකුත් කරලා තියෙනවා. ඒ අගෝස්තු 5 වෙනිදා දක්වා මැතිවරණය පැවැත්වෙන්නේ කොහොමද, රැස්වීම් තියන්නේ කොහොමද, මේ කාරණා පිළිබඳව නීති රීති බොහොමයක් ඒ ගැසට් පත්‍රයේ අන්තර්ගත වෙනවා. නමුත් මැතිවරණය පැවැත්වුණයින් පස්සේ පාර්ලිමේන්තුව රැස් වෙන්නේ මොන විදිහටද? පාර්ලිමේන්තු මංගල සැසිවාරය කියන්නේ ටිකක් විශේෂ අවස්ථාවක්. ඒ විදිහට කටයුතු සිදු කරන්නේ මොන විදිහටද? අද ලංකාදීප ඉරිදා සංග්‍රහය ඒ ගැන අවධානය යොමු කරලා තියෙනවා. මහජන ගැලරියට අමුත්තන් කැඳවීම සීමා කරයි. අලුත් මන්ත්‍රීවරුන්ටත් කොරෝනා නීති. ලබන මාස 5 වෙනිදා පැවැත්වෙන මහමැතිවරණයෙන් තේරීපත් වන අභිනව පාර්ලිමේන්තුව COVID-19 වෛරසය හමුවේ සෞඛ්‍ය ආරක්ෂිතව රැස්කිරීම සඳහා වන සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මේ සතියේදී පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත ඉදිරිපත් කරනු ඇති බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව මහජන ගැලරියට අමුත්තන් කැඳවීම පාර්ලිමේන්තුව මොන විදිහටද රැස් වෙන්නේ මේ කාරණා පිළිබඳ තොරතුරු මේ සෞඛ්‍ය උපදෙස්වල ඇතුළත් වෙනු ඇති බවට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ගැන තොරතුරු අපිට ඉදිරියේදී වාර්තා කරන්නට හැකියාව ලැබේ. ඒ වගේම මුඛාවරණ මීටරේ පරතරය නොසලකා දිගටම වැඩ ගැසට්ටුවේ සෞඛ්‍ය නියමයන් ඡන්ද රැස්වීම වල නැහැ කියලා චෝදනාවකුත් එල්ල වෙලා තියෙනවා. ඒ පිළිබඳවත් අද ලංකාදීප ඉරිදා සංග්‍රහය මුල් පිටුවේ තොරතුරු වාර්තා කරලා තියෙනවා. කොරෝනා අවදානම අවසන් නැහැ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ. කොවිඩ් වසංගතයේ ගෝලීය වශයෙන් අවසන් වී නොමැති නිසා ලංකාව තුලත් ඒ අවදානම අවසන් වී නැතයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කරන බව සඳහන් කරනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් වලට අනුකූලව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ ගැන තවදුරටත් අවධානයෙන් ඉන්න කියන කාරණයයි අපි නැවත වගකිව යුතු මාධ්‍ය ආයතනයක් විදිහට ඔබට මතක් කරන්නේ. ඉන් අනතුරුව මේ කහකුඩු සම්බන්ධයක් ටිකක් වැඩිපුර කතා බහට ලක් වෙනවා. කහ හිඟයක් පිළිබඳව මේ කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක ආනයන අපනයන සීමා කිරීම එක්ක මේ තත්ත්වය ඇති වුණා. කොහොම වුණත් කහකුඩු හිඟේ අස්සේ රේගුව අනවසරයෙන් ගෙනා කහකුඩු විනාශ කරයිද? ප්‍රශ්නාර්ථයක් එක්කයි මේ තොරතුරු වාර්තා කරන්නේ. රට පුරාම කහකුඩු හිඟයි. කහ කැබලි කිලෝව රුපියල් 6000ට නැගලා කියලායි තොරතුරු වාර්තා වෙන්නේ. මේ වන විට රට පුරා උග්‍ර කහකුඩු හිඟයක් පවතිද්දී ඉන්දියාවෙන් ගෙන්වන ලද කහ කන්ටේනර් 62ක් නිදහස් නොකිරීම නිසා කොළඹ වරායේ සිරවී තිබෙනවා කියලායි තොරතුරු මේ විදිහට වාර්තා වෙන්නේ. කොහොමුණත් අනවසරයෙන් ගෙන්වන ලද කහ තොගයක් කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොමුණත් රටේ කහයිගේකුත් තියෙනවා. මේ සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් එක්ක අද තොරතුරු ලංකාදීපේ වාර්තා කරනවා. ඉන් අනතුරුව අපි යන්නට සූදානම් වෙනවා තවත් තොරතුරකට ලංකාදීප ඉරිදා සංග්‍රහයම වාර්තා කරන. ඒ තමයි මෙරට රැකියා නැති පිරිස 4,83,000ක් කියලා වාර්තාවක් පිට වෙලා තියෙනවා. මේ වසරේ මුල් කාර්තුවේ මෙරට සමස්ත රැකියා වියුක්තිකයන්ගේ සංඛ්‍යාව 4,83,172ක් බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවෙහි දැක්වෙනවා කියලායි තොරතුරු මේ විදිහට වාර්තා කරන්නේ. ඒ වගේම තවත් තොරතුරක් වාර්තා කරනවා ලංකාදීප ඉරිදා සංග්‍රහය තමයි යහපාලන කාලේ වී අලෙවි මණ්ඩලයෙන් කෝටි 150ක වංචාවක් සිදු වෙලා කියන තොරතුර. ඒ පිළිබඳවත් අද වාර්තා කරලා තියෙනවා ලංකාදීප ඉරිදා සංග්‍රහය. ඒ වගේම තවත් විශේෂ තොරතුරක් තියෙනවා. ඒ තමයි යතුරු පැදි 46 ලක්ෂයක් ගිය වසරේ ගෙනත් කියලා තොරතුරක්. යතුරු පැදි 46 ලක්ෂයකට පසුගිය වසරේදී මෙරට ගෙන්වා තිබෙන බව 2019 මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාව සඳහන් කරනවා කියලායි මේ විදිහට තොරතුරු ගෙනෙන්නේ. මීට අමතරව ත්‍රිරෝද රථ 11,75,073ක්ද ගෙන්වා තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වෙනවා කියලායි අද ලංකාදීප ඉරිදා සංග්‍රහය තොරතුරු වාර්තා කරන්නේ. ලංකාදීප ඉරිදා සංග්‍රහය අපි තවත් තොරතුරක් ඇතුළු පිටුවක වාර්තා වෙන තොරතුරක් උපුටා ගත්තා. ඒත් මේ පාතාල මර්දන කටයුතු සම්බන්ධයෙන් පසුගිය දවසක බූස්ස බන්ධනාගාරයේ සිටින රැඳවියන් දෙදෙනෙක් පාතාල නායකින් දෙදෙනෙක් තර්ජනාත්මකව ප්‍රකාශයක් කරලා තිබුණා. ඒ ගැන පුවත්පත් තොරතුරු වාර්තා කළා. ඒ ගැන මේ සවිස්තරාත්මකව ලිපිය සකස් කරලා තියෙන රාජ්‍ය නායකයාටත් අභියෝග කරන සිරගෙදර පාතාල චණ්ඩි කියලායි මේ ප්‍රධාන ශීර්ෂයක් විදිහට වාර්තා කරමින් මේ ලිපිය සකස් කරලා තියෙන්නේ. කොහොම වුණත් මේ පාතාල ක්‍රියාකාරකම් මැඩලීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලට ලැබෙන වගකීම මේ ආදී කාරණා පිළිබඳව දීර්ඝ වශයෙන් සඳහන් කරලා තියෙනවා. මේ වෙලාවේ මේ ලිපිය අපි අවසන් කොටස උපුටා ගත්තා.
පොලිසිය අද කළ යුතු වන්නේ ලකුණු ලබා ගැනීමේ ක්‍රමවේදයට තිර තබා වහාම රට ගැන සිතා කටයුතු කිරීමයි. එය සමස්ත ආරක්ෂක අංශද සීරුවෙන් සිදු කළ යුතු අතර ඊට බන්ධනාගාරයේද එකතු වේ යුතුයි කියලයි වාර්තා කරන්නේ. එසේ වූයේ නම් රටේ ප්‍රථම පුරවැසියා පිටුපස අපටද සිටගත හැකි වනු ඇත. ඒ අපේ අනාගත දරු පරපුර වෙනුවෙනි. ඔවුන්ගේ අනාගතය වෙනුවෙනි. මතින්තොර පාතාලයෙන් තොර රටක් වෙනුවෙනි කියලයි මේ ලිපියේ අවසන් ඡේදය සටහන් කරලා තියෙන්නේ. ඒ නිසායි අපි මේ තොරතුරු උපුටා ගත්තේ. ලංකාදීපෙන් පස්සේ අපි යන්නේ සතියග අරුණට. සතියග අරුණේ තොරතුරු වාර්තා කරනවා මේ කොරෝනා වසංගත තත්ත්වයේ හමුවේ ලංකාවේ PCR පරීක්ෂණ සිදු කරන ආකාරය පිළිබඳව කොරෝනා හමු වූ මාස 4ට PCR පරීක්ෂණ වලින් රෝගීන් හමුවීම 1.8ක් කියලයි තොරතුරු අද සතියග අරුණ ප්‍රධාන පුවත විදිහට වාර්තා කරන්නේ. PCR පරීක්ෂණ 1,50,000ක් කරලා ලබන සතියේ සිට MOH එකෙන් මාසිකව පරීක්ෂණ 200ක් සිදු කරනවා. රෝහලට එන රෝගීන් සතියකට PCR 20ක් සිදු කරන්නත් කටයුතු කරලා තියෙනවා කියලායි තොරතුරු වාර්තා කරන්නේ. COVID-19 වෛරසයේ පැතිරීම ආරම්භ වූ මාර්තු සිට මේ දක්වා PCR පරීක්ෂණ 1,50,000ක් සිදු කරලා තියෙනවා කියලායි අද සතියග අරුණේ මුල් පිටුවේ තොරතුරු වාර්තා කරන්නේ. ඒ වගේම තවත් තොරතුරක් තියෙනවා මේක මේ පසුගිය සතියේ ටිකක් කැළඹු සිද්ධියක් බවට පත් වුණා. IDH රෝහලෙන් නැත්නම් බෝවන රෝග විද්‍යායතනයෙන් රෝගියෙකු පැන යාම සම්බන්ධ සිද්ධිය අද ඡායාරූපයක් එක වාර්තා කරනවා. ඒ ඡායාරූපේ සටහනක් තබා තිබෙනවා කොළඹ ගිනි තැබූ හනුමා කියලා. මේ පැන ගිය පුජ්‍යලයා ගිලන් රථයට පටවා ගන්න ආකාරය තමයි ඡායාරූපයක් එක්ක තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. කොහොම වුණත් ඊයේ සවස් වන විට වාර්තා වුණා මොහු ප්‍රකාශ කරලා තියෙන ගමන් මාර්ගය ඔස්සේ නෙවෙයි ඔහු කොළඹට නගරයට පැමිණියේ. ඉතින් ඒ සම්බන්ධයෙන් CCTV දර්ශන ඔස්සේ විවිධ තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මේ වෙනකොට ආරක්ෂක අංශයත් සෞඛ්‍ය අංශයත් අවධානය යොමු කරලා තියෙනවා කියලා ඊයේ සවස් වන විට තොරතුරු වාර්තා වුණා. ඒ ගැනත් අද තොරතුරු වාර්තා කරනවා සතියග අරුණ ඡායාරූපයක් සමගින්. ඒ වගේම යහපාලන ගම්මිරිස් ජාවාරමින් කෝටි 11,000ක පාඩුවක් කියලාත් අද තොරතුරක් වාර්තා කරලා තියෙනවා. යහපාලන ආණ්ඩුවේ වසර 3ක කාලයේදී වියට්නාමයෙන් ගම්මිරිස් කිලෝ කෝටි 21ක් ආනයනය කර ඉන්දියාවට ප්‍රති අපනයනය කිරීම නිසා ශ්‍රී ලංකා රාජ්‍ය ආදායමට රුපියල් කෝටි 11,340ක අලාභයක් සිදු වෙලා කියනවා කියලයි අද සතියග අරුණ මේ විදිහට තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම තවත් තොරතුරක් තියෙනවා. ඒ තමයි මැතිවරණය හා සම්බන්ධව මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් පිළිබඳව තොරතුරක්. දියවන්නාව තරණයට හිටපු ජනාධිපති දෙදෙනෙක් අගමැතිවරයෙක් අගමැති පුත්තු 4ක් කියලායි අද තොරතුරු වාර්තා කරන්නේ. එළඹෙන මහමැතිවරණය සඳහා හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු හිටපු අගමැතිවරයෙක් හා හිටපු අගමැතිවරුන් සිව් දෙනෙකුගේ පුත්තු අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වී සිටිනවා. අගෝස්තු 5 වෙනි දින පැවැත්වීමට නියමිත මහමැතිවරණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්ද මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්ද ඉදිරිපත් වී සිටිනවා කියලායි තොරතුරු වාර්තා කරන්නේ. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදිනවා. ඒ පිළිබඳවත් අද තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඒ වගේම සමගි ජනබලවේගයේ නඩු තීන්දුවේ පිටපත් එජාපේ පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ අතටම කියලා තොරතුරුකුත් අද වාර්තා කරනවා සතියග අරුණ. සමගි ජනබලවේගය යනු වෙනම දේශපාලන පක්ෂයක් බව කොළඹ සිවිල් අභියාචන මහාධිකරණයෙන් ලබා දුන් නඩු තීන්දුවෙන් ඔප්පු වී ඇති බැවින් එහි පිටපත් එක්සත් ජාතික පක්ෂයේ සියලුම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට යොමු කරන ලෙස පක්ෂ නායකත්වයේ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතාට දැනුම් දී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ පළාත් පාලන මන්ත්‍රීවරුන් සමගි ජනබලවේගයට සහයෝගය දැක්වීමේදී ඔවුන් ඉවත් කිරීමට මෙම නඩු තීන්දුව ප්‍රධාන සාධකයක් විය හැකි බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරලා තියෙනවා කියලායි තොරතුරු වාර්තා කරන්නේ. ඒ වගේම අතහැර දැමූ වගාලින් 15000ක ජලයෙන් වැඩක් ගන්නයයි කියලා තොරතුරුකුත් අද සතියග අරුණයි වාර්තා කරන්නේ. දිවෙන පුරා ඇති වගාලින් 15000ම භාවිතයට ගනිමින් කොරෝනා ව්‍යසන තත්ත්වයෙන් පසු රටේ ආර්ථිකයට සහායක් ලෙස නව බොහෝගයක් වගා කිරීම කෙරෙහි සියලු ගොවියන් දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් ඉදිරියේදී ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය බලාපොරොත්තු වෙනවා. අපි යනවා ඇත්ත පුවත්පතට. ඇත්ත පුවත්පතේ අද වාර්තාවල තියෙන තොරතුරු කිහිපයකට යන්නට සූදානම් වෙනවා. නොවැම්බර් ජයග්‍රහණය නොවන්නට පාතාල පාලනයක් කියලයි තොරතුරු අද ඇත්ත පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. නොවැම්බර් ජයග්‍රහණය තුලින් විධායක පාලනය වෙනස් නොවන්නට සහ නව ආරක්ෂක බලධාරීන් පත් නොවන්නට හෙළිවන කරුණු අනුව පාතාලයට ලැබෙඳි පාලනයක් බිහිවන්නට බොහෝ ඉඩකඩ තිබී ඇති බවත් අධිරාජ්‍යවාදී බලවේග මෙම අදිසි පාතාල ජාලයේ තම අරමුණු වලට පහසුවෙන්ම යොදා ගන්නට ඉඩ තිබූ බවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩී ගුණසේකර මහතා
විශේෂ ප්‍රකාශයක් කරමින් ඇත්ත පුවත්පතට සඳහන් කර තියෙන තොරතුරු අද වාර්තා කරනවා ප්‍රධාන පුවතක් විදිහට. ඒ වගේම ලෝකයේ කොරෝනා වසංගතයේ මැඩලීමට චීන හා රුසියා දායකත්වයේ ඇගීමේ කටයුත්තකුත් සිදු කරලා තියෙනවා. ඒ පිළිබඳව තව තොරතුරු වාර්තා වෙනවා. ලෝකයේ ප්‍රබල රටවල් කොරෝනා වසංගතය නිසා මේ වෙනකොට දැඩි අපහසුතාවයට පත් වෙලා තියෙනවා. කොහොම වුණත් මේ කොරෝනා ආරම්භ වුණු චීනයත් මේ වෙන විට සාර්ථකව මුහුණ දීලා අනෙක් රටවල් වලටත් උදව් කරන්නට පටන් අරන් තියෙනවා. ඒ ගැනයි තොරතුරු වාර්තා කරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජාතික ලැයිස්තුව අපේක්ෂක ශ්‍රී ලංකාවේ කොබි නිෂ්පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහතා පසුගිය දිනක චීන හා රුසියානු තානාපතිවරුන් හමු වී සිදු කෙරෙනු සාකච්ඡාවේදී ලෝකයේ කොරෝනා වසංගතයේ මැඩලීම සඳහා එම දෙරට ලබා දෙන දායකත්වයේ ඇගීමට ලක් කළා කියලයි ඇත්ත පුවත්පත අද තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. අපි යනවා කාටුන් කිහිපයක් බලන්නට. අපි මුලින්ම තෝරාගත්තේ සතියක අරුණේ හසන්ත විජේනායකගේ හුරේරා කාටුනේ. අපි බලමු මොකද්ද මේ කතා බහ කියලා. පසුගිය අවුරුදු 68ක් මේ රට පාලනය කළේ වලව් හතරක්. මෙහෙම කියන්නේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා. ඔය හතරෙන් දෙක තුනකම ජවිපේ වලං හෝදපු එකනේ සර් අවුල කියලයි මේ හුරේරා කාටුනින් අද කියන්නට උත්සාහ කළේ. ඒ වගේම පුරාවස්තු හානි කිරීම පිළිබඳව වැඩි කතා බහට ලක් වෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ පිළිබඳවත් කරුණු බොහොමයක් පසුගිය දිනවල නැවත නැවත කරලියට එන්නට පටන් අරන් තියෙනවා. ඒ දෙකම එකතු කරලා කාටුන් එකක් තියෙනවා ලංකාදීප ඉරිදා සංග්‍රහයේ පියල් සමරවීරගේ ලංකෝනිස්. පුරාවස්තුවක් හැටියට සැලකෙන කිසිම දෙයක් කඩා දාන්නවත් වෙනස් කරන්නවත් බැහැලු. එහෙනම් සමහර පක්ෂවල පක්ෂ නායකකම සැලකෙන්නෙත් පුරාවස්තුවක් හැටියට වෙන්නේ නැති කියලයි ලංකෝනිස් කියන්නේ. ඒ කාටුනයත් සමගින් අදට අපි පුවත්පත් තොරතුරු අවසන් කරන්නටයි සූදානම් වෙන්නේ. අපි නැවත නැවතත් මතක් කරන්නේ සෞඛ්‍ය අංශ ලබා දීලා තියෙන සෞඛ්‍ය පිළිවෙත් පිළිපදිමින් Tamanගේ කටයුතු සිදු කරගන්න කියන කාරණේ මතක් කිරීමත් එක්ක අපි හෙටත් හමු වෙන බලාපොරොත්තුෙන් පුවත්පත් තොරතුරු අවසන් කරනවා. ඔබට ප්‍රාර්ථනා කරනවා සුබ දවසක්. ආයිබෝන්.